Grade 10 textbook page 74. 10 ශ්‍රේණිය පෙළපොත අච්චුපත පිටු අංක 74. We have been discussing about the stories. අපි මේ කතා කරන්නේ දැන් ටික කාලයක් තිස්සේ stories කතා ගැන. From the first 4 stories පළවෙනි කතා හතරෙන් you learned about some fables. ඔයාලා මුලින්ම ඉගෙන ගත්තා උපමා කතා කීපයක්. And as the last one we learned about a myth. ජනප්‍රවාදයක් මිත්‍යාවක් ගැන අපි ඉගෙන ගත්තේ පහුගිය දවස්වල. අර Brigu and the three gods, Brigu සහ දෙවියන් තිදෙනා. අද ඔයාලා ඉගෙන ගන්න යන්නේ a love story. ආදර කතාවක්. Orpheus and Eurydice, a Greek myth, Greek ප්‍රබන්ධයක් තමයි, Greek මිත්‍යාවක් තමයි, Greek ජනප්‍රවාදයක් තමයි අද ඔයගොල්ලෝ ඉගෙන ගන්න යන්නේ. Orpheus and Eurydice තමයි කතාවේ නම. දරුවෝ මේකේ Orpheus කියන්නේ පිරිමි චරිතය, පිරිමියා. Eurydice කියන්නේ කාන්තාව, ගැහැණු චරිතය. අහන් ඉන්න. Once there was a famous musician called Orpheus. එකමත් එක කාලෙක ප්‍රසිද්ධ සංගීතඥයෙක් හිටියා Orpheus කියලා. Once there was a famous musician called Orpheus. එකමත් එක කාලෙක ප්‍රසිද්ධ සංගීතඥයෙක් හිටියා Orpheus කියලා. He was considered the greatest musician of the time. ඔහුව සලකනු ලැබුවා එකල හිටපු ශ්‍රේෂ්ඨතම සංගීතඥයා ලෙස. He was considered the greatest musician of the time. ඔහුව සලකනු ලැබුවා එකල සිටි ශ්‍රේෂ්ඨතම සංගීතඥයා ලෙස. Apollo, the Greek god of music. ඒ කාලේ හිටියා සංගීතයට අධිපති දෙවි කෙනෙක් Apollo කියලා. Apollo නම් වූ සංගීතයට අධිපති ග්‍රීක දෙවියා admired him very much. මේ Orpheusව සෑහෙන අගය කළා. Admired him very much කියන්නේ ඔහුව සෑහෙන අගය කළා. And presented කියන්නේ තෑගි කළා. him ඔහුට with the lyre. lyre කියන්නේ වීණාව. lyre කියන්නේ වීණාව. ආයිත් බලන්න උතෙන්ට වෙනකන් දරුවා. Once there was a famous musician called Orpheus. එකමත් එක කාලෙක ප්‍රසිද්ධ සංගීතඥයෙක් හිටියා Orpheus කියලා. Once there was a famous musician called Orpheus. එකමත් එක කාලෙක ප්‍රසිද්ධ සංගීතඥයෙක් හිටියා Orpheus කියලා. He was considered the greatest musician of the time. එකල සිටි ශ්‍රේෂ්ඨතම සංගීතඥයා ලෙස තමයි ඔහුව සැලකුවේ. Apollo, the Greek god of music, admired him very much and presented him with the lyre. එකල සිටි ග්‍රීක දෙවියෙක් හිටියා Apollo කියලා. ඒ Apollo කියන ග්‍රීක දෙවියා මේ Orpheusව ගොඩාක් admire කරා, අගය කළා. And presented him with the lyre. ඔහුට වීණාවක් තෑගි කළා. A musical instrument. එතකොට lyre එකක් කියන්නේ musical instrument කියන්නේ සංගීත උපකරණයක්. No one could resist his music. Resist කියන්නේ සාමාන්‍යයෙන් දරුවෝ වළක්වනවා, නොකර ඉන්නවා කියන එක. No one could resist කියන්නේ කිසි කෙනෙකුට වළක්ව ගන්න බැරි වුණා. ඒ කියන්නේ නොකර ඉන්න බැරි වුණා. බලමු මොකද්ද කියලා. No one could resist his music. කිසි කෙනෙකුට මෙයාගේ සංගීතයට, මෙයා මේ වීණාව වාදනය කරනකොට ඒකට එන්නේ නැතුව, ඒක අහන්න ඉන්න නැතුව ඉන්න බැරි වුණා. අනිවාර්යෙන් එතෙන්ට ඇදී ආවා. No one could resist his music. ඔහුගේ සංගීතය නැතුව කිසි කෙනෙකුට ඉන්න බැරි වුණා. يعني අනිවාර්යයෙන්ම සංගීතය වුණා. Humans and gods alike were charmed by his music. Humans and gods කියන්නේ මිනිසුන් මෙන්ම දෙවියන්. මිනිසුන් සහ දෙවියන්. Humans and gods alike. මිනිසුන් සහ දෙවියන් alike එක වගේ. Were charmed කියන්නේ වශී කරනු ලැබුවා by his music. ඔහුගේ සංගීතය විසින්. Humans and gods alike were charmed by his music. ඔහුගේ සංගීතයෙන් මිනිසුන් සහ දෙවියන් කියන දෙගොල්ලම වශී වුණා. මිනිසුන් සහ දෙවියන් දෙගොල්ලම වශී වුණා මේ Orpheusගේ සංගීතයට. It was said, යයි කියනු ලබනවා. හරියටම දන්නේ මෙහෙම උණයි කියලා කියනවා. It was said that even wild beasts used to sit and listen to him. මිනිස්සු දෙවියෝ විතරක් නෙවෙයි. කතාවල කියවෙනවා wild beasts කියන්නේ වනසතුන්. වනසතුන් පවා ඉන්න තැන් වලින් මෙයා මේ සංගීතය, මේ වීණාව වාදනය කරන තැනට ඇවිල්ලා වාඩි වෙලා එයාගේ සංගීතයට සවන් දීගෙන හිටියලු. It is said කියන්නේ යයි කියනවා. හරියටම දන්නේ නැහැ. ඒකයි ඔහොම පටන් ගන්න තියෙන්නේ. It is said that even කියන්නේ පවා
it is said that even wild beast වනසතුන් පවා wild beast කියන්නේ වනසතුන් wild animals කියන එකම තමයි. It is said that even wild beasts used to sit and listen to him. වනසතුන් පවා එයා මේ වීණාව වාදනය කරන තැනට ඇවිල්ලා ඒකට සවන් දීගෙන ඉන්න පුරුදුනාලු. බලන්න ඔෆියස් කොච්චර දක්ෂයෙක් වුණාද කියලා. meanwhile මේ අතරතුරේදී Orpheus met a wood nymph called Eurydice. NYMPH nymph කියන්නේ ඉස්සර කැලෑවල ගස් උඩ ගංගාවල සහ කඳුවල හිටියයි කියන සුරූපී තරුණ ගැහැණු අවිවාහක ගැහැණු. NYMPH nymph කියලා කියන්නේ nymph කෙනෙක් කියලා කියන්නේ ඉස්සර ওই ගස් උඩ අදටත් සමහරුන්ගේ මතමතාන්තර තියෙනවනේ දෙවි දේවතාවෝ ඉන්නවයි කියලා DTSලා ගස් උඩ ඉන්නවලු එක කට්ටිය එක තැන්වල ඉන්නවලු ගුහාවල ඉන්නවලු පේන නොපෙනෙන බොහෝ තැන්වල ඉන්නවලු ගොඩක් නොපෙනෙන තැන්වල තමයි ඉන්නවයි කියන්නේ අපේ කතාවට නම් කියන්නේ 33 කෝටියක් දෙවි දේවතාවෝ ඉන්නවා කියලා ඒක වෙනම කතාවක්. ඒතකොට nymph කෙනෙක් කියලා කියන්නේ ඉස්සර කාලේ කැලෑවල නැත්නම් ගස්වල කඳු ආශ්‍රිත ප්‍රදේශවල සහ ගංගාවල හිටපු අවිවාහක සුරූපී තරුණියන්. කොට මෙන්න සංගීතකාරය අමාරු වැටෙන්න යනවා. meanwhile මේ අතරතුරේදී Orpheusට මුණ ගැහුණා a wood nymph කියන්නේ වනාන්තරයේ හිටපු සුරූපී තරුණියක් දෙවගණක් called Eurydice. කෙල්ලගේ නම Eurydice. meanwhile Orpheus met a wood nymph called Eurydice. මේ අතරතුරේදී Orpheusට මුණ ගැහුණා වනාන්තරයේ හිටපු දෙවගණක් සුරූපී තරුණියක් ඇගේ නම Eurydice. nymphs අපිට දැන් nymphs කියන්නේ කවුද කියලා පොඩ්ඩක් හඳුන්වනවා. nymphs were supposed to be minor nature deities who looked like beautiful women. nymphs were supposed nymphs කියලා කියන්නේ nymphs යයි අනුමාන කරන්නේ to be minor nature deities. කුඩා එහෙම ලොකුවට වැදිලා නැහැ බාල තරුණ nature deities කියන්නේ ස්වභාවධර්මයට අයිති දෙවගණන්. minor කියන්නේ කුඩා nature deities කියන්නේ ස්වභාවධර්මයේ ඉන්න දෙවගණන් who looked like beautiful women. ඒගොල්ලෝ හරියට බැලුව බැලමට ලස්සන කාන්තාවෝ වගේ. මම අර කලින් කිව්වා වගේ ওই වනාන්තරවල කඳුවල ගංගාවල ජීවත් වෙන අවිවාහක සුන්දර යුවතියන් දෙවගණන් තමයි මේ nymphsලා කියන්නේ. They fell in love with each other and got married. ඔන්න බලන්න. වැඩි වෙලා ගියේ නැහැ. Eurydiceට හමු වුණා Orpheusට හමු වුණා Eurydice. Orpheus කියන්නේ අර වීණාව වාදනය කර දක්ෂ මියුසිෂන් සංගීතඥයා. Orpheusට Eurydice මේ දෙවගණ හමු වුණා. සුරූපී දෙවගණ සුරූපී කාන්තාව සුරූපී කෙල්ල. They fell in love on ආදරයෙන් වෙලුණා. They fell in love on ආදරයෙන් බැඳුණා with each other එකිනෙකත් එක්ක and got married විවාහ වුණා. They fell in love with each other and got married. ඔවුන් එකිනෙකා ආදරයෙන් වෙලිලා එකිනෙකා විවාහ වුණා. They were very happy. ඔවුන් ඊටාම සතුටින් හිටියා. They were very happy. එයාලා ඊටාම සතුටින් හිටියා. One day එක දවසක් Eurydice had the misfortune. අනේ Eurydice අවාසනාවන්ත සිදුවීමක් වුණා. One day Eurydice had the misfortune. එක දවසක් Eurydice අවාසනාවන්ත සිදුවීමක් වුණා of stepping පය තිව්වා on a snake නයෙක් උඩ සර්පෙක් උඩ and the snake bit her. මේ සර්පයා නයා ඇයට දෂ්ට කළා and she died ඇමලා. one day කියන්නේ එක දවසක් Eurydice had the misfortune. Eurydiceට සෑහෙන්න අවාසනාවන්ත සිදුවීමක් වුණා of stepping on a snake. එයා නයෙක් මත කකුල තියුවා. එයාගේ කකුල පැටලුණා නැත්නම් කකුල තියුණා නයෙක්ගේ ඇඟ උඩ සර්පයෙක්ගේ ඇඟ උඩ. The snake bit her. නයා නිකන් හිටියේ නෑ. නයා Eurydiceව මේ ලස්සන කෙල්ලට දෂ්ට කරා and she died ඇමලා. අවාසනාවන්ත සිදුවීම දවසක් Eurydice මේ යමින් ඉන්නකොට නයෙක්ගේ පිට උඩට නයෙක්ගේ ඇඟ උඩට තමන්ගේ කකුල තියුවා. නයා දෂ්ට කරා Eurydiceට. Eurydice මැරුණා. Orpheus was heartbroken කියන්නේ it was extremely sad. අතිශය කනගාටුවටපත් වුණා. සෑහෙන දුක් වුණා. heartbroken පුදුම විදියට සංතාපයටපත් වුණා. Orpheus was heartbroken. මහත්තයා මේ සංගීතඥයා මේ කෙල්ලට බොක්කෙන් ආදරය කරපු කොල්ලා
Orpheus was heartbroken. Orpheus සෑහෙන කනගාටු වුණා. He refused to accept that his wife was dead. Orpheus කීයටවත් විශ්වාස කළේ නැහැ. He refused. ඔහු ප්‍රතික්ෂේප කළා to accept පිළිගැනීම that his wife was dead. නෑ කීයටවත් වෙන්න බෑ. මගේ නෝනා මැරුණේ නෑ. මගේ නෝනා මැරුණේ නෑ. මගේ නෝනා මැරුණේ නෑ. මැරුණේ නෑ මගේ නෝනා මැරුණේ නෑ. මගේ නෝනා කිය තමයි මේ Orpheus නිතර කිව්වේ. Orpheus කීයටවත් Eurydice මැරුණ බව පිළිගත්තේ නෑ. යා refused to accept that his wife was dead. තම බිරිඳ මැරුණ බව පිළිගැනීම ප්‍රතික්ෂේප කරා. මැරුණේ නෑ කියන මතෙමයි හිටියේ. Orpheus was a brave man. Orpheus කියන්නේ නිර්භීත මිනිසෙක්. Orpheus was a brave man. Orpheus නිර්භීත මිනිසෙක් වුණා. Orpheus was a brave man. Orpheus නිර්භීත මිනිසෙක් වුණා. He decided to go to the land of the dead. ඔහු තීරණය කරා මලවුන්ගේ ලෝකයට යන්න. He decided to go to the land of the dead. Orpheus තීරණය කරා මලවුන්ගේ ලෝකයට ගිහිල්ලා to bring his wife back. තම බිරිඳ ආපහු අරන් එන්න. කතාවක් නේ දරුවෝ. ඉතින් අපිට පිළිගන්න වෙනවා මේ තියෙන ටික. Orpheus was a brave man. Orpheus නිර්භීත මිනිසෙක් වුණා. He decided to go to the land of the dead to bring his wife back. ඔහු තීරණය කරා මලවුන්ගේ ලෝකයට ගිහිල්ලා තම බිරිඳ ආපසු ගේන්න. He decided to go to the land of the dead and to bring his wife back. ඔහු තීරණය කරා මලවුන්ගේ ලෝකයට ගිහිල්ලා ආපහු තම බිරිඳ අරන් එන්න. He was not afraid. ඔහු බය වුණේ නැහැ. He was not afraid. ඔහු බය වුණේ නැහැ to take on such a perilous journey. Perilous කියන්නේ dangerous, risky, අවදානම් සහිත, අති බිහිසුණු, භයානක, අන්තරාදායක journey ගමන. He was not afraid to take on such a perilous journey. මේ Orpheus බය වුණේ නැහැ මේ වගේ අවදානම්කාරී, තර්ජනාත්මක, භයානක, බිහිසුණු ගමනක් යන මලවුන්ගේ ලෝකයට යන ගමනට මෙයා බය වුණේ නැහැ. ඔන්න බලමු දැන් කතාව. දැන් ඔන්න Orpheus පිටත් වුණා මලවුන්ගේ ලෝකයට යන්න තමන්ගේ බිරිඳ නැවත අරන් එන්න. After travelling for a long time, දිගු වේලාවක් ගමන් කිරීමෙන් අනතුරුව after travelling for a long time, දිගු වේලාවක් ගමන් කිරීමෙන් අනතුරුව after travelling for a long time, දිගු වේලාවක් ගමන් කිරීමෙන් අනතුරුව he reached the shores of the river Styx. Orpheus ආවා Styx කියලා ගඟක් තියෙනවා. ඒ ගම් ඉවුරට. ආයෙත් after travelling for a long time, දිගු කාලයක් දිගු වේලාවක් චාරිකා කිරීමෙන් අනතුරුව he reached the shores of the river Styx. ඔහු Styx කියන නදිය, Styx කියන ගම් ඉවුරට ආවා. The river which separated the world of the living and the world of the dead. එතකොට Styx කියන නදිය තමයි බෝඩරේ. Styx නදියෙන් එක පැත්තක ඉන්නේ ජීවත් වෙලා ඉන්න මිනිස්සු. අනිත් පැත්තේ ඉන්නේ මැරුණ මිනිස්සු. මලවුන්ගේ ලෝකයයි ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ ලෝකයයි වෙන් කරන්නේ මේ Styx කියන නදියෙන්. එතකොට after travelling for a long time, දිගු වේලාවක් චාරිකා කිරීමෙන් අනතුරුව he reached, ඔහු ළඟා වුණා. He reached the shores of the river Styx. ඔහු ළඟා වුණා Styx නදියේ ඉවුරට. මොකද්ද මේ Styx කියන නදිය? The river which separated වෙන්කලා. The river which separated the world of the living and the world of the dead. මලවුන්ගේ ලෝකයක් මිනිසුන් ජීවත් වන ලෝකයක් වෙන් කරපු නදිය, වෙන් කරපු ගඟ තමයි Styx ගඟ. ඒ Styx කියන ගඟට ආවා. දැන් බෝඩර් එකට සීමාවට ඇවිල්ලා ඉන්නේ. There he met Charon. ගඟ ළඟට ආවට පස්සේ ඔහුට හමු වුණා Charon. කවුද මේ Charon? The boatman of the underworld. මලවුන්ගේ ලෝකයේ බෝට්ටුකාරයා. එයා තමයි මලවුන්ගේ ලෝකයට කට්ටිය එහාට මෙහාට අරන් යන්නේ. එතකොට දෙයා එතනදී මරුණායි විතරයි ගෙනියන්නේ. දෙයා කියන්නේ එතනදී he met Charon. Orpheusට හමු වුණා අර Styx කියන නදිය ළඟදී Charon කියන පුද්ගලයා. කවුද Charon? The boatman of the underworld. මලවුන්ගේ ලෝකයේ බෝට්ටුව පදින මනුස්සයා, බෝට්ටුකාරයා වන Charonව මුණ ගැහුණා. Charon refused to take Orpheus in his boat. Charon කිව්වා අනේ මහත්තයෝ කියන තැනකට වඳින්නම් මට නම් ඔයාව අරන් යන්න බෑ. Orpheusට කිව්වා මට ඔයාව අරන් යන්න බෑ. බෑ මං ගෙනියන්නේ මිනී විතරයි, මරණ විතරයි. ජීවත් වෙලා ඉන්න මිනිස්සු මලවුන්ගේ ලෝකයට ගෙනියන්නේ නෑ මං.
Charan refused, Charan ප්‍රතික්ෂේප කළා to take Orpheus in his boat. Charan ප්‍රතික්ෂේප කරා Orpheus තම බෝට්ටුවේ අරගෙන යන එක. මෙන්න යා Charan කියනවා Orpheusට මෙහෙම. No one but the dead can enter the underworld. කිසිම කෙනෙකුට මලවුන් හැර කිසි කෙනෙකුට මලවුන්ගේ ලෝකයට ඇතුල් වෙන්න බෑ. No one but the dead can enter the underworld. මලවුන් හැර වෙන කිසිවෙකුට මේ මලවුන්ගේ ලෝකයට ඇතුල් වෙන්න බෑ. No one but the dead can enter the underworld. මලවුන් හැර වෙන කිසිවෙකුට මලවුන්ගේ ලෝකයට ඇතුල් වෙන්න බෑ. He said ඔහු කිව්වා but clever Orpheus ate දක්ෂ Orpheus playing his lyre. යන තැන ලය වීණාව අරගෙන ගියේ තමන්ගේ වීණාව වාදනය කළා. persuaded කියන නම්ම ගත්තා පොළඹවා ගත්තා Charan to row him බෝට්ටුව පැදගෙන යන්න across the river ගඟ හරහා. කපටි but clever Orpheus Charan බැහැම කිව්වා. බැහැම කියද්දී Orpheus මොලේ පාවිච්චි කළ වැඩක් කරා. මොකද කරේ? but clever Orpheus දක්ෂ Orpheus playing his lyre තමන්ගේ වීණාව වාදනය කරමින් persuaded නම්ම ගත්තා පොළඹවා ගත්තා Charan to row කියන්නේ බෝට්ටුව පැදගෙන යනවා. him across the river බෝට්ටුව ගඟ හරහා පදවගෙන යන්න Charanව පොළඹවා ගත්ත නම්ම ගත්තා Orpheus. ඔන්න දැන් underworld එකට ඇතුල් වෙන තැන ඉන්නේ ගඟත් පැන්නා. then ඊළඟට he charmed Orpheus හීලෑ කරගත්තා වශී කරගත්තා. then he charmed ඊට පස්සේ Orpheus වශී කරගත්තා Cerberus කවුද මේ Cerberus කියන්නේ? the enormous three-headed guardian dog of the underworld with his music. underworld එකට ඇතුල් වෙන තැන මේන් ගේට් එක ළඟ ප්‍රධාන ප්‍රවේශයේ ඉන්න ඔලු තුනක් තියෙන මලවුන්ගේ ලෝකයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති Cerberus කියන තඩි බල්ලා. then he charmed ඊට පස්සේ ඔහු වශී කරගත්තා Cerberus. කවුද මේ Cerberus? the enormous කියන්නේ අතිවිශාල very big very large. the enormous three-headed guardian dog කියන්නේ ඔලු තුනේ ආරක්ෂක බල්ලා. then he charmed Cerberus the enormous three-headed guardian dog of the underworld with this music. එයාගේ වීණාව වාදනය කළා. ඔහුගේ මේ සංගීතය සපයලා ඔහුගේ සංගීතයට Cerberus කියන මලවුන්ගේ ලෝකයේ ආරක්ෂිත ඔලු තුනේ තඩි බල්ලා වශී කරගත්තා. දැන් බල්ලාගෙනුත් ගැලවුණා. the dog let him pass බල්ලහුට යන්න ඉඩ දුන්නා. the dog let him pass බල්ලහුට යන්න ඉඩ දුන්නා. බලමු ඊට පස්සේ දැන් කවුද ඉන්නේ කියලා. Hades and Persephone the king and the queen of the underworld were amazed by the purpose of visit. ඔන්න දැන් මලවුන්ගේ ලෝකේ රජ්ජුරුවෝ සහ රැජින ඉන්නෝ. කවුද රජ්ජුරුවෝ? Hades. කවුද රැජින? Persephone. Hades and Persephone කියන්නේ Hades සහ Persephone කියන the king and the queen of the underworld. මලවුන්ගේ ලෝකයේ රජු සහ රැජින වන Hades සහ Persephone were amazed කියන්නේ මවිතයටපත් වුණා by the purpose of his visit. මේ Orpheus ආපු ගමන අහලා මෙයා කියන්නේ නැතිනේ මගේ නෝන නායක ගහලා මැරුණා. අනේ ස්වාමීනි එහෙම වෙන්න බෑ. මට කොහොම හරි මගේ නෝන ඒ විදියටම ඕන. මට නෝන දෙන්න මම මෙච්චර මේ රිස්ක් එකක් අරගෙන අවදානමක් අරගෙන ආවේ එකයි. පින් සිද්ධ වේ ඔබතුමාටයි ඔබතුමියටයි මගේ නෝන නැවත මට දෙන්න. ඒක අහලා පුදුම වුණා රජයි රජිනයි. Hades and Persephone the king and the queen of the underworld were amazed by the purpose of his visit. මේ ගමන ආපු කාරණය අහලා අරමුණ අහලා මලවුන්ගේ ලෝකයේ රජතුමා වන Hades සහ රැජින වන Persephone මවිතයටපත් වුණා. They were also enchanted by his music. ඔවුනුත් වශී කරගත්තා. enchanted කියන්නේ charmed කියන එක තමයි වශී කරගත්තා. They were also enchanted by his music. එයාලවත් වශී කරගත්තා ඔහුගේ සංගීතයෙන් and felt sorry for him. අනේ Hadesටයි Persephoneටයි රජාටයි රැජිනටයි මෙයා ගැන දුක හිතුණා. දුක හිතලා Hades මේ මලවුන්ගේ ලෝකේ රජුරෝ කියනවා I will give you one chance. හරි Orpheus ඔබ මෙච්චර කැපකිරීම කළා නිර්භීත ගමනක් ආවනේ. සංගීතයෙන් අපිවත් වශී කරගත්තානේ. අර ඔලු තුනේ තඩි බල්ල පවා ඔබ වශී කරානේ. එහෙව් එකේ බං ඔබට chance එකක් නොදී කොහොමද මචං? I will give you one chance. මං ඔබට එක අවස්ථාවක් දෙන්නම්. Hades said කියන්නේ Hades කිව්වා. ඒ කියන්නේ රජුරෝ. He agreed to let Orpheus take Eurydice back. හරි අන්න අතන ඔබගේ නෝන ඉන්නෝ. Eurydice
ඔබට අරන් යන්න අවසරය දෙන්නම්. කිසි අවුලක් නැහැ. ඉන්න හොඳම හරිය ඉස්සරහට. Head said, Heads කිව්වා he agreed ඔහු එකඟ වුණා to let Orpheus take Eurydice back. Orpheusට Eurydiceව නැවත අරගෙන යන්න දෙන්න අවසර දුන්නා. He agreed කියන්නේ ඔහු එකඟ වුණා to let Orpheus take Eurydice back. Orpheusට Eurydiceව ආපහු අරගෙන යන්න අවසර දුන්නා. හැබැයි කොන්දේසියක් පිට. මෙන්න කොන්දේසිය. If you don't look back until you reach the world of the living, she will be yours. Orpheus කොන්දේසියක් පිටයි නෝන දෙන්නේ ඔයාට. ඔයා මේ මලවුන්ගේ ලෝකයෙන් එළියට යනතුරු පස්ස හැරිලා බලන්න බෑ. ඔයා කෙලින් බලන් යන්න ඔයාගේ පිටිපස්සෙන් මේ ඔයාගේ මැරුණ බිරිඳ එවන මම. හැබැයි නිකමට හරි මලවුන්ගේ ලෝකයෙන් පිට වෙනතුරු ඔයා එයාගේ දිහා බලන්න බෑ. එහෙම බැලුවොත් ආපහු මෙයා මරණයක් බවට පත් වෙනවා. කවදාවත් ඔයාට එන්නේ නැහැ. මෙයාව දැන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න මේක ඔයාලගේ මිනිස් සාමාන්‍ය ආත්මයක් බවට පත් වෙන ටික වෙලාවක් යනවා. ඒක නිසා ඒ වෙලාව දෙන්න ආපසු හැරිලා බැලුවොත් ඔයාට මෙයා අහිමි වෙයි. ඒක තමයි මේ කියන්න හදන්නේ. If you don't look back until you reach the world of the living. ඔයා මලවුන්ගේ ලෝකයෙන් පිට වෙලා මිනිස්සු ජීවත් වෙන ලෝකයට යනතුරු ආපස්සට හැරිලා බැලුවේ නැත්නම් if you don't look back until you reach the world of the living. ඔයා මිනිසුන් ජීවත් වෙන ලෝකයට යනතුරු ආපස්සට හැරිලා බැලුවේ නැත්නම් she will be yours. Eurydice ඔයාගේ. අවුලක් නැහැ. ඔයාට හිටපු Eurydice ඒ විතරම ලැබෙයි. But if you break your promise. ඒත් උඹේ පොරොන්දුව කැඩුවොත් උඹ මං කිව්වා බලන්න එපයි කියලා උඹ බැලුවොත් if you break your promise උඹේ පොරොන්දුව කැඩුවොත් she will turn into a spirit ආයිත් භූතාත්මයක් බවට පත් වේවි. Again heads won heads අනතුරු ඇඟෙව්වා. But if you break your promise ඒත් උඹේ පොරොන්දුව කැඩුවොත් she will turn into a spirit ආයිත් භූතාත්මයක් බවට පත් වේවි. Heads won heads අනතුරු ඇඟෙව්වා. Orpheus agreed and began the journey. Orpheus එකඟ වුණා චාරිකාව ආරම්භ කරා. මලවුන්ගේ ලෝකයෙන් මිනිස් ලෝකයට යන චාරිකාව ආරම්භ කළා. Orpheus agreed and began the journey. Orpheus එකඟ වුණා චාරිකාව ආරම්භ කළා. But as he stepped from the cave of the underworld. මලවුන්ගේ ලෝකයේ ගල් ගුහාවක් තියෙනවා. ඒ ගල් ගුහාවෙන් එළියට කකුල තියුවත් එක්කම but as he stepped ඔහු පය තැබුවාත් සමගම but as he stepped from the cave of the underworld. මලවුන්ගේ ලෝකයේ තියෙන ගල් ගුහාවෙන් එළියට පය තැබුවත් එක්කම he became impatient. ඔහු නොයිවසිලිමත් වුණා. he became impatient. ඔහු නොයිවසිලිමත් වුණා. he turned back to look at his wife. Orpheus මොකෝ කරේ? එපා කියපු දේම කරා. නොයිවසිල්ල නිසා ඔහු ආපස්සට හැරිලා බැලුවා Eurydice දිහා, තම බිරිඳ දිහා. he turned back ඔහු ආපස්සු හැරිලා බැලුවා to look at his wife, තම බිරිඳ දෙස බලන්න. sadly දුක් මුසුදේ කියන්නේ දුකට හේතුව කියන්නේ අනේ දුක කියන්නේ දරුවෝ. Eurydice had not yet fully emerged කියන්නේ මතු වෙනවා. දැන් භූත ආත්මයක් නේ මේ ආත්මය මරණයක් නේ. මරණයෙන් අත මේ ඇඟිලි හෙල්ලි ඔළුව වනවන කකුල් පොඩ්ඩක් මතුවේ මේ පොඩ මිනිහෙක් බවට පත් වෙනවා. දැන් තාම පත් වෙමින් තියෙන්නේ. හරියට මිනිහෙක් වෙන්න ගැහණියෙක් වෙන්න මිනිස් ලෝකයට යන්න සුදුසු විදියට මතු වෙලා තිබුණේ නැහැ. ඉමර්ජ් වෙලා තිබුණේ නැහැ. හරකට බූරුවට මැටි හරකට බලන්න එපා කියද්දි බැලුවනේ. sadly දුක් මුසු ලෙස Eurydice had not yet fully emerged. හරි සර්ව සම්පූර්ණයෙන්ම Eurydice මතු වෙලා තිබුණේ නැහැ. නියම ගැහණියගේ ස්වරූපයට මතු වෙලා තිබුණේ නැහැ. At once එකපාරටම she sank ගිලුණා back ආපස්සට. murmuring කියන්නේ මුමුණමින්. farewell කියන්නේ සමු ගැනීම. Orpheus ආයිත් අපි හමු වෙන්නේ Orpheus මම යනවා ඔය යන්න. ඒ වගේ at once එකපාරටම she sank back අපහු ගිලා බැස්සා පහළට ගියා. murmuring මුමුණමින් farewell කියන්නේ සමු ගැනීම. මං යනවා මට එන්න වෙන්නේ කරන්න දෙයක් නැහැ කියලා යා සමුගත්තා.
grade 10 textbook page 76 දරුවා අපි අර ඕෆියස්ගේ යුරිඩයිස්ගේ කතාවේ අවශ්‍යම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක නිසා ඒ ප්‍රශ්න ටික ඔයගොල්ලෝ ටෙක්ස්ට් එකේ හරි කරගන්න. අන්ඩර්ලයින් කරන ටිකක් තියෙන්නේ. තේරුම එහෙමත් ලියා ගන්න. මම දැන් ඒ ටික සාකච්ඡා කරනවා. textbook page 76 අර ඕෆියස්ගේ යුරිඩයිස්ගේ first one එක තියෙන මෙහෙමයි. read these sentences and select the words closest in meaning to the words given in italics. ඔයාලට පේනවා ඇති ඕකේ කළු කළා ඇද අකුරෙන් දීපු වචන කීපයක් තියෙනවා. words in italics කියන්නේ ඇල අකුරෙන් දීපු වචන. ඇල අකුරෙන් තියෙන වචන. ඔය ඇල අකුරෙන් තියෙන වචන වලට ගැළපෙන සමාන වචනේ තෝරලා ඉරක් ගැහුවනම් හරි. God Apollo admired Orpheus very much. God Apollo admired Orpheus very much. Apollo දෙවියෝ Orpheusව සෑහෙන අගය කළා. God Apollo admired Orpheus very much. Apollo දෙවියෝ Orpheusව ඉතාම අගය කළා. Admired කියන්නේ අගය කළා. ඕකට සමාන වචන තමයි අපි දැන් හොයන්න යන්නේ. ඔයාලා අනිත් ඒවායි තේරුම ලියා ගන්න දරුවෝ නැත්නම් ඉතින් වැඩක් නැහැනේ දීප් එකෙන්. එතකොට ඒවත් ඉගෙන ගන්න ඕනේ. පළවෙනි එක envied. envied කියන්නේ ඉරිසියාව දැක්කුවා. ඉරිසියාවන්ත වුණා. envied. admired කියන්නේ ඔක නෙවෙයිනේ ඉරිසියාව පෙන්නවා. held in high regard කියන්නේ උසස් කොට සැලකුවා. අගය කළා. ඔක තමයි උත්තරේ. admired කියන්නේ held in high regard. අගය කොට සැලකුවා. feared බය වුණා. feared බය වුණා. එතකොට admired කියන්නේ held in high regard. අගය කොට සැලකුවා. second one both humans and gods were charmed by his music. Both humans and gods. මිනිසුන් සහ දෙවියන් යන දෙගොල්ලම were charmed කියන්නේ වශී කළා. by his music ඔහුගේ සංගීතය විසින්. Both humans and gods were charmed by his music. ඔහුගේ සංගීතය විසින් මිනිසුන් සහ දෙවියන් යන දෙගොල්ලම වශී කළා. charmed. amused කියන්නේ හිනැස්සුවා. amused කියන්නේ හිනැස්සුවා. fascinated වශී කළා. උත්තරේ charmed කියන්නේ fascinated වශී කළා. saddened කියන්නේ දුක් වුණා. saddened දුක් වුණා. Eurydice had the misfortune. Eurydice තිබුණ අවාසනාවක්. Eurydice had the misfortune to step on a snake. සර්පයෙක්ගේ පිටම කකුල තියන්න තරම් නයෙක්ගේ පිටමතට කකුල තියන්න තරම් Eurydice තිබුණ අවාසනාවක්. misfortune අවාසනාව. උත්තරේ පළවෙනි එක bad luck අවාසනාව bad luck. අනිත් ඒවායි තේරුම් ability හැකියාව ability හැකියාව fear බය. number 4 Orpheus was a brave man. Orpheus බය නැති නිර්භීත පුද්ගලයෙක් වුණා. Orpheus was a brave man. Orpheus නිර්භීත මිනිසෙක් වුණා. clever දක්ෂ. fearless බය නැති කියන්නේ නිර්භීත තමයි. lazy කම්මැලි. clever දක්ෂ. fearless බය නැති කිව්වේ නිර්භීත. lazy කම්මැලි. brave කියන්නේ fearless බය නැති නිර්භීත. number 5 Orpheus was not afraid. afraid කියන්නේ බයයි. අපිට හොයන්න තියෙන එකට Orpheus was not afraid to go to the underworld. Orpheus මලවුන්ගේ ලෝකයට යන්න බය වුණේ නැහැ. Orpheus was not afraid to go to the underworld. Orpheus මලවුන්ගේ ලෝකයට යන්න බය වුණේ නැහැ. afraid කියන්නේ බය. afraid බය. ඔකට වචනේ හොයන්න ඕන. shy කියන්නේ ලැජ්ජා. shy ලැජ්ජා. scared. scared තමයි උත්තරේ. බය scared. willing කියන්නේ කැමැත්ත. willing කැමැත්ත. number 6 Orpheus undertook ලස්සනම වාක්‍යයක් ලස්සනම වචනයක්. Orpheus undertook කියන්නේ Orpheus බාරගත්තා. Orpheus undertook a perilous journey. perilous අන්තරාදායක අභියෝගාත්මක භයානක හරිම වචනේ භයානක බිහිසුණු අන්තරාදායක journey ගමන to the underworld කියන්නේ මලවුන්ගේ ලෝකයට. Orpheus undertook a perilous journey to the underworld. Orpheus බාරගත්තා අනතුරුදායක ගමන මලවුන්ගේ ලෝකයට. easy කියන්නේ lazy. challenging කියන්නේ අභියෝගාත්මක. ඔක ගැලපෙනවා ඊළඟ එක නොතිබුණා නම්. easy lazy challenging අභියෝගාත්මක. උත්තරේ dangerous අනතුරුදායක. perilous කියන්නේ dangerous අනතුරුදායක. 7 Charon refused to take Orpheus in his boat. Charon refused කියන්නේ Charon ප්‍රතික්ෂේප කළා
Charan refused Charan ප්‍රතික්ෂේප කරා to take Orpheus in his boat. තම බෝට්ටුවෙන් Orpheus අරගෙන යන්න Charan ප්‍රතික්ෂේප කරා. බෑ කිව්වා. උත්තරේ පළවෙනි එක declined. බෑ කිව්වා ප්‍රතික්ෂේප කළා declined. agreed කියන්නේ එකඟ වුණා. agreed එකඟ වුණා. promised පොරොන්දු වුණා. promised පොරොන්දු වුණා. agreed එකඟ වුණා. promised පොරොන්දු වුණා. number 8 Orpheus persuaded. persuaded කියන්නේ නම්ම ගත්තා. පොළඹවා ගත්තා. persuaded නම්ම ගත්තා. පෙළඹෙව්වා. Orpheus persuaded Charan to row him across the river. නැත්නම් හේතු ගන්නවා කිව්වත් හරි. Orpheus Charan අර බෝට්ටුකාරයව පොළඹවා ගත්ත ගඟ හරහා තමන්ව අරගෙන යන්න කියලා. discourage කියන්නේ අධෛර්යමත් කළා. discourage කියන්නේ අධෛර්යමත් කළා. forced කියන්නේ බල කළා. forced බල කළා. convinced හේතු ගන්නවා. පෙළඹවා ගත්තා. convinced උත්තරේ persuaded convinced. Hades and Persephone were amazed. අර මලවුන්ගේ ලෝකේ රජුරුවයි රජිනී. Hades and Persephone were amazed by Orpheus' visit. Orpheus ගේ ගමන දැකලා Hades සහ Persephone මවිතයටපත් වුණා. පුදුමයටපත් වුණා. Amazed කියන්නේ පළවෙනි එක. Astonished පුදුම වුණා. Astonished. Saddened දුක් වුණා. Saddened දුක් වුණා. Made happy සතුටු වුණා. නැත්නම් සතුටු කළා. Last one. Hades and Persephone asked Orpheus. Hades සහ Persephone ඇහුව Orpheus ගෙන් the purpose of his visit. ආපු කාරණය. ආපු හේතුව. purpose හේතුව කාරණය. උත්තරේ පළවෙනි එක cause. CAUSE cause. purpose කියන්නේ cause හේතුව. result ප්‍රතිඵලය time වේලාව. result ප්‍රතිඵලය time වේලාව. මං ආයිත් උත්තර ටිකත් එක්ක වචන කියාගෙන යනවා. admired කියන්නේ held in high regard. අගේ කොට සැලකුවා. charmed කියන්නේ fascinated වශී වුණා. misfortune bad luck අවාසනාව. brave fearless නිර්භීත බය නැති. afraid scared බය. perilous dangerous බිහිසුණු අනතුරුදායක. refused declined ප්‍රතික්ෂේප කළා. persuaded convinced පොළඹවා ගත්තා. නම්ම ගත්තා. ඒත්තු ගැන්නුවා. amazed astonished පුදුමයටපත් වුණා. purpose cause හේතුව අරමුණ. that is the end of another story. තවත් කතාවක අවසානය තමයි ඔයාලා ඔය දැක්කේ. we have to explain one more story to finish this lesson.